ආයිබෝවන් අද දින මාගේ සිසිර ඇකඩමි YouTube නාලිකාවට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද දින මා ඔයගොල්ලොත් එක්කලා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ 10 වසරේ ලඝු ගණක කියන පාඩම සම්බන්ධව පළමු අදියර යටතේ මූලික කාරණා ටික සාකච්ඡා කරන්න. ඉතින් මේ ලඝු ගණක ගැන ඉගෙන ගන්නට ඉස්සෙල්ලා අපි දර්ශක කියන කොටස ගැන පොඩ්ඩක් අධ්‍යයනයක යෙදෙන්න ඕනේ. මම හිතන්නේ දර්ශක කියන කොටස 9 වසරේදී තිබ්බා. අපි පොඩ්ඩක් බලමු. දැන් මෙතන අපි ඉස්සෙල්ලාම තියෙන්නේ මේ ගැළපීමක්. ඒ ಗುಣ කිරීම ඒට සමාන පිළිතුරක් මෙන්න මෙතන තියෙනවා. ඒක අපි හොයාගන්න ඕනේ. ඒ ಗುಣ කිරීම ඒ. මොකද්ද පිළිතුර? පාද සමානයි. දර්ශක මෙතනත් 1 මෙතනත් 1. එතකොට ඒවල පළවෙනි බලය ඒවල පළවෙනි බලයෙන් ಗುಣ කරාම පාද සමාන නම් ಗುಣ කරනකොට මොකද වෙන්නේ? දර්ශක දෙක එකතු වෙනවානේ. එතකොට ඒවල කීවෙනි බලයද? දෙවෙනි බලය. එතන මේකට සමාන පිළිතුර මෙතනින් අපිට මේක ලැබෙනවා. ඊළඟට දෙවෙනි එක බලමු. ඒවල ඍණ දෙවෙනි බලයට සමාන පිළිතුර අරකින් මොකක්ද? ඒවල ඍණ දෙවෙනි බලය. මේක ඇවිල්ලා ඍණ දර්ශකය. මතකද 9 ශ්‍රේණියේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන ආකාරය. අමතක නම් මතක් කරගමු. මේක දැන් ලවයේ තියෙන ඍණ දර්ශකයේ තියෙන ලවයේ. මේ ලවයේ තියෙන ඍණ දර්ශකය අපි හරයට අරන් ආවොත් හරේ තියෙන තැනට අරන් ආවොත් දර්ශකය ධන වෙනවා. එහෙනම් මෙතන මේ ඍණ දර්ශකයේ ධන දර්ශකයක් කරන්න ඒක හරයට අරන් එන්න ඕනේ. එතකොට බලන්න ඒවල දෙවෙනි බලය වෙලා තියෙනවා උඩට එකක් දාගන්න. එහෙනම් මතක තියාගන්න ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන්න නම් ලවයේ තියෙන එකක් හරයට ගෙන. එහෙම නැත්නම් හරේ තියෙන ඍණ දර්ශකයක් ලවයට ගෙනිච්චත් ධන කරගන්න පුළුවන්. ඒ අනිත් පැත්ත. එහෙනම් මේ දෙවෙනි එකට මෙන්න මේක තමයි හරියන්නේ. ගැලපෙන්නේ. හරි. දැන් මතක් කර ගැනීම තමයි මේ කරන්නේ. ඊළඟට බලන්න මෙතන A තියෙනවා. එහා පැත්තේ ඊට සමානව තියෙන්නේ මොකක්ද? ඒතර බලන්න මෙතනත් මම ඒක කිව්වා. මෙතන ඇත්තටම තියෙන්නේ ඒවල පළවෙනි බලය. මෙතනත් තියෙන්නේ ඒවල පළවෙනි බලය. එහෙනම් මෙතනත් තියෙන්නේ ඒවල පළවෙනි බලය. එහෙනම් මේ තුන්වෙනි එකට අදාළ පිළිතුර මේක. නේද? ඒවල පළවෙනි බලය. ඊළඟට බලන්න A වර්ගයේ B වර්ගයේ. ඒතර A වර්ගයේ B වර්ගයට සමාන උත්තරයක් එහා පැත්තෙන් තියෙනවාද? මොකද්ද? ඒවල දෙවෙනි බලය කියන එකේ තේරුම ගත්තොත් එහෙම ඒ දෙපාරක් ಗುಣ වෙනවා කියන එක. ඒතර මෙතන තියෙන මෙතන ලකුණත් ಗುಣ කිරීම ලකුණ. ඒතර B දෙපාරක් ಗುಣ වෙනවා. A දෙපාරක් ಗುಣ වෙනවා B දෙපාරක් ಗುಣ වෙනවා. එහෙනම් මේකට සමාන පිළිතුර මෙතනින් අපිට ලැබෙනවා. හොඳේ? ඊළඟට බලන්න මේක. පහෙන් එකකට සමාන පිළිතුරක් එහා පැත්තේ තියෙනවා. මම මෙතනදී කිව්වා ඍණ දර්ශකයේ ධන දර්ශකයක් කරන්න ලවයේ තියෙන එකක් හරයට ගෙනාවා වගේම හරේ තියෙන එකක් හරේ තියෙන ඍණ බලයක් ලවයට ගෙනිච්ච දර්ශකයේ ධන කරගන්න. එහෙනම් මෙතන තියෙන බලන්න මෙතන යට තියෙන්නේ පහේ පළවෙනි බලයක් නේද? මෙතන තියෙන්නේ පහේ ඍණ පළවෙනි බලයක්. එතකොට මෙන්න මේ පහේ ඍණ පළවෙනි බලය ධන දර්ශකයක් කරන්න පහේ පළවෙනි බලයක් හැටියට යටට ගෙනල්ලා තියෙනවා. එහෙනම් මේකට සමාන පිළිතුර තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේකට සමාන පිළිතුර මෙතන තියෙන්නේ. ඊළඟට බලන්නකෝ x වල බිඳුවෙනි බලයට සමාන උත්තරයක් අතන. තව උත්තර ඉතුරු වෙලා තියෙන්නේ 1යි 2යි 3යි 4යි. මේ හතරෙන් මොකද්ද? අපි කියනවා මේකට ශුන්‍ය දර්ශකය කියලා. ඒ කියන්නේ පාදය මොකක් වුණත් දර්ශකයේ බිඳුව නම් උත්තරේ 1යි. 5 බිඳුවෙනි බලයත් 1යි, 8 බිඳුවෙනි බලයත් 1යි, 25 බිඳුවෙනි බලයත් 1යි. මේකට අපි කියනවා ශුන්‍ය දර්ශකය කියලා. ඕනෑම පාදයකට දර්ශකයේ බිඳුව නම් උත්තරේ එන්නේ 1යි. ඒකට පිළිතුර ඉදිරිපසින්ම තියෙනවා. තව දෙකයි තියෙන්නේ. ඊළඟට බලන්න පහේ තුන්වෙනි බලය ගුණ කිරීම පහේ දෙවෙනි බලය.
මම ඒක ගැන කිව්වා මෙන්න මේකෙදි. පාද සමාන නම් දර්ශක දෙක එකතු වෙනවා කියලා කිව්වා 1 1 2 ඒ ගුණ කිරීමේ ඒවල පළවෙනි බලය ගුණ කිරීමේ ඒවල පළවෙනි බලය අපිට ආවා ඒවල දෙවෙනි බලය. එහෙනම් මේකට උත්තරය පහේ තුන්වෙනි බලය ගුණ කිරීම පහේ දෙවෙනි බලය කියන්නේ පාද සමානයි ගුණ කරනකොට මේ දර්ශක දෙක එකතු වෙනවා. උත්තරය පහේ කීවෙනි බලයද? 3යි 2යි එකතු කරාම 5යිනේ. පහේ පස්වෙනි බලය. තියෙනවද එහා පැත්තේ උත්තරයක්? තියෙනවනේ. එහෙනම් මේකට සමාන පිළිතුර අපිට ලැබෙනවා මේ මෙතනින්. ඊළඟට ඒ ගුණ කිරීම b වල ඍණ පළවෙනි බලය. ඒකට සමාන පිළිතුරක් එහා පැත්තේ තියෙනවද? කොයිකද? මේකට නම් සමාන වෙන්නේ නැහැනේ. මේකට සමාන වෙනවද? ඔව් නේද? දැක්කද මේ අපි මෙතන තියෙන ඒ ගුණ කිරීම b වල ඍණ පළවෙනි බලය කියන එකේ මේ ඍණ බලය හරයට ගෙන ආපු ගමන් ධන බලයක් වෙනවා b වල පළවෙනි බලය වෙනවා. ඒ උත්තරේ තමයි මෙතන තියෙන්නේ. එහෙනම් ඔය විදිහට අපිට මේක ගැළපීම කරන්න පුළුවන්. ඊළඟට බලන්න මෙතන මම තව දෙවෙනි ගානට දාලා තිනවා අගය සොයන්න කියලා. මේ දර්ශක පාඩමේ තිබෙන අගය සොයන්න. අපි දන්නවා දැන් අතනදි සාකච්ඡා කළා වගේ මේ ඍණ බලය ධන බලයක් කරන්න මොකද කරන්න ඕනේ? ලවයේ තියෙන ඍණ බලය අපිට පුළුවන් මේ වගේ හරයට ගේන්න. දර්ශකය දැක්කද ධන වුණා. එහෙනම් අපි මේ ඉගෙනගත්තු නීති මාලාව හරියට පාවිච්චි කරමු. හරි? දැන් දෙකේ තුන්වෙනි බලය දන්නවද? දෙකේ තුන්වෙනි බලය කියලා කියන්නේ දෙක තුන් පාරක් ගුණ වෙනවා. දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක තුන් පාරක් ගුණ වෙනවා. උත්තරේ කීයද? 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. එහෙනම් මේ 8ට එන්නේ 8. උත්තරේ කීයද? 8 එන්නේ 1යි. ඊළඟට 10 ඍණ දෙවෙනි බලය. ඒ ඍණ දර්ශකයේ ධන දර්ශකයක් කරන්න පෙර පරිදිම යටට ගෙන හරයට ගෙන ආපුවාම දර්ශකය ධන වෙනවා. එතකොට 10 දෙවෙනි බලය. එතකොට උඩට ලවයට 1යි හරයට 10 දෙවෙනි බලය කියන්නේ 100යි. උත්තරය 100න් 1යි. දශම වලින් ලිව්වොත් එහෙම උත්තරේ කීයද? දශම වලින් ලිව්වොත් අපිට ලියන්න පුළුවන් ලියන්න අවශ්‍ය නැහැ. 100න් පංගු කියන්නේ දශම ස්ථාන දෙකක්නේ. 0.01 කියලා අපිට උත්තරේ ලියන්න පුළුවන් දශම වලින්. මම මේක දැන් ලියුවේ අපිට මෙහෙම තිබ්බාම ඇති උත්තරේ. මේ අර දශමත් චුට්ටක් මතක් කරන්න ඕනේ ඉඳ 100න් පංගු නම් දශම ස්ථාන 2යි කියලා මතක තියාගන්න. වැඩි වෙන්නේ නැහනේ. හරි. ඊළඟට පහේ ඍණ තුන්වෙනි බලය. මේකත් අර විදිහටම හරයට ගෙන ආපුවාම පහේ තුන්වෙනි බලය වෙනවා. එතකොට බලන්න පහේ තුන්වෙනි බලය කීයද? දැන් මෙතන පහ ගුණ කිරීම පහ කියලා එන්න ඕනේ නේ. පහේ තුන්වෙනි බලය පහ තුන් පාරක් ගුණ වෙන්න ඕනේ. 5 5 25යි 25 5 125යි. 10 ඍණ දෙවෙනි බලය මෙතන තියෙනවා. අපි මේ ගාන අයින් කරමුකෝ. 10 ඍණ තුන්වෙනි බලය අපි මෙතනට ගමු. රයිට්. 10 ඍණ තුන්වෙනි බලය. එතකොට මේකත් පෙර පරිදිම 10 තුන්වෙනි බලය කියලා යටට ගෙන ආවා. උත්තරේ එනවා. එතකොට 10 තුන්වෙනි බලය කියන්නේ 10 තුන් පාරක් ගුණ කරාම 1.3යි. 10න් පංගු. මේක හරි මේක උත්තරේ. දැන් අපි පොඩ්ඩක් මෙතන ලියුවා වගේ දශම වලින් ලියන්නත් පොඩ්ඩක් මතක් කරගමු. 10න් පංගුවක් කියන්නේ දශම ස්ථාන කීයද? 3යි. එහෙනම් උත්තරය 0.001 කියලා කවුරු හරි උත්තරය දුන්නත් වැරද්දක් නෑ. මෙතනින් උත්තරේ නැවැත්තුවොත් ඇති. ඊළඟට අපි බලමු දර්ශක නීති තවදුරටත් සාකච්ඡා කරලා පාද සමාන නම් ගුණ කරනකොට දර්ශක දෙක එකතු වෙනවා. එතකොට මෙතන දිනනවා පාදය A දර්ශක දෙක එකතු කරාම කීයද? 3යි 2යි 5යි. A වල පස්වෙනි බලය. පැහැදිලිද? ඊළඟට දෙවෙනි එක. x වල පස්වෙනි බලය ගුණ කිරීම x. එතකොට x කියන්නේ එතන x වල කීවෙනි බලයද? පළවෙනි බලය. එහෙමනම් x වල පස්වෙනි බලය x වලින් ගුණ කරාම ඒ කියන්නේ x වල පළවෙනි බලයෙන් ගුණ කරාම පාද සමානයි මේ දර්ශක දෙක එකතු වෙන්න ඕනේ. එතකොට 5 1යි 6යි. x වල 6 වෙනි බලය. ඊළඟට තියෙනවා මේ වගුඩ පද දෙකක් තියෙනවා ගුණ කරන්න.
එහෙමනම් අපිට තියෙන්නේ ඉස්සෙල්ලාම මේ උඩ තියෙන පද දෙක ගුණ කරගන්න. එතකොට එතනදීත් අර මේ විදිහටම පාද සමානයි දර්ශක දෙක එකතු වෙනවා 5යි 7යි එකතු කරාම 12යි. x වල 12 වෙනි බලය යට තියෙන්නේ x වල 11 වෙනි බලය. දැන් අපිට කලින් ආවේ නෑනේ පාද සමාන නම් බෙදනකොට දර්ශක දෙක මොකද කරන්නේ කියලා. මතකද නම් මේ වශයෙන්. පාද සමාන නම් ಗುಣ කරනකොට දර්ශක එකතු කරා වගේ බෙදනකොට දර්ශක දෙක අඩු කර. ඒතර 12න් 11ක් අඩු කර. 12න් 11ක් අඩු කරාම 1යිනේ. උත්තරය x වල පළවෙනි බලය. ඒතර x වල පළවෙනි බලය කියන්නේ x විතරයි නේද? x තිබ්බත් ඇති x වල පළවෙනි බලය කියන්නේ x. ඊළඟ මෙතනදිත් අපිට පුළුවන් මේ විදිහටම මේ දෙක ගුණ කරලා මෙතනින් උඩින් ලියා ගන්නවා. ඒ වල 3 ඒ වල 5න් ගුණ කළාම ඒ වල කීවෙනි බලයද? පාද සමානයි ගුණ කරන්න දර්ශක දෙක එකතු කරමු. 5යි 3යි 8යි. ඊළඟ යට ඒ වල 2 ඒ වල 6න් ගුණ කරාම ඒ වල කීයද? 2යි 6යි එකතු වෙනවනේ. ගුණ කරනකොට දර්ශක දෙක එකතු වෙනවා 6යි 2යි 8යි. එතකොට බෙදනකොට පාද සමාන නම් දර්ශක දෙක අඩු වෙනවා. උත්තරේ එන්නේ ඒ වල 8න් 8ක් අඩු වුණාම බිඳුවයි. ඒ වල බිඳුවයි කියන්නේ මම කලින් කියලා දුන්නා ඔයගොල්ලන්ට ශුන්‍ය දර්ශකේ. පාදයේ මොකක් වුණත් දර්ශකේ බිඳුව නම් උත්තරය 1යි කියලා. ඊළඟට මේක. දැන් අපිට ඕන නම් මෙතනට 1 x වල බිඳුවලට 1 දාන්නකොල 1 ගුණ කිරීම x වල පස්වෙනි බලය එහෙම අරන් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් දර්ශක නීතිය පාවිච්චි කරනවා නම් මේ දර්ශක දෙක එකතු වෙන්නේ බෑ. 5යි බිඳුව එකතු කරාම 5යි. x වල පස්වෙනි බලය උඩ යට x වල පළවෙනි බලය නේ. ඒතර බෙදනකොට දර්ශක දෙක අඩු වෙනවා. පාද සමාන හින්දා 5න් එකක් අඩු කරාම 4යි. ඊළඟට අපිට තියෙන්නේ අගය සොයන්න. එතකොට අගය සොයන්න කිව්වහම අපි උත්තරයක් අහන්න දෙන්න ඕනේ. දර්ශක නීති පාවිච්චි කරොත් දෙකේ දෙවෙනි බලය කියන්නේ දැන් අපි අගේ මේකේ අගයයි මේකේ අගයයි හොයලා ගුණ කරලා ගන්නත් පුළුවන්. නැත්නම් දර්ශක නීති පාවිච්චි කරොත් 2යි 3යි එකතු කරාම දෙකේ පස්වෙනි බලය එනවනේ අර විදිහට. දැන් ඊට පස්සේ දෙකේ පස්වෙනි බලය කීයද කියලා හොයාගත්තොත් දෙක පස් පාරක් ගුණ වෙන්න ඕනේ. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි කියලා උත්තරේ ගන්න. නේ එහෙනම් මතක තියාගන්න මොකද්ද? අපි දෙකේ බල මතක තියාගන්න ඕනේ. අඩුම ගානේ දෙකේ බල 10 බලය වෙනකල් මතක තියාගන්න ඕනේ. ඊළඟ තුනේ බල. තුනේ 7 වෙනි බලය තුනේ 4 වෙනි බලයෙන් බෙදුවාම තුනේ කීවෙනි බලයද? බෙදනකොට පාද සමානයි දර්ශක අඩු වෙනවා. 7න් 4ක් අඩු කළාම 3. තුනේ 3 වෙනි බලය කීයද? 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. ඒතර උත්තරේ 27. ඊළඟ මෙතන පාද සමානයි දර්ශක දෙක එකතු වෙනවා. ලවයට එනවා 3යි බිඳුව එකතු කරාම 3ක් යටට 5ේ පළවෙනි බලය. කැමති නම් පුළුවන් 5ේ 3 වෙනි බලය 125යි යට 5 125 5න් බෙදලා උත්තරේ 25යි කියලා ගන්න. එහෙම නැත්නම් තවදුරටත් දර්ශක නීතිය ඉදිරියට කරගෙන යනවා නම් මේ දර්ශක දෙක අඩු වෙනවා 3න් එකක් අඩු කරාම 2යි 5ේ දෙවෙනි බලය කියලා. උත්තරේ අපිට එතනින් එහෙම 25ක් ගන්නත් පුළුවන්. හරි. ඒක ඔයගොල්ලන්ට කැමති ආකාරයක් කරගන්න. ඊළඟට මෙතන උඩින් 10 කීවෙනි බලයද? 10 කීවෙනි බලයද? 2යි 3යි එකතු කරාම 5. යට 10 කීවෙනි බලයද? මෙතන තියෙන එකේ බලයනේ. කැමති නම් එකක් දාගන්නකො. ඔන්න දාගත්තා. එතන 4යි 1යි 5යි. එතකොට 10 5ේ බලය 10 5ේ බලයෙන් බෙදුවාම 10 බිඳුවෙනි බලයනේ. 10 බිඳුවෙනි බලය ඒ කියන්නේ උත්තරය 1යි. ශුන්‍ය දර්ශකයනේ 1යි. එහෙම නැත්නම් මෙහෙම නිකන් හිතන්නකො. උඩ තියෙනවා 10 10 10 5. යටත් තියෙනවා 10 10 10 10 5ක්. එතන උඩ තියෙන 10ව 5 යට තියෙන 10ව 5ත් එක්ක කැපිලා යනවානේ. ඒතර උත්තරේ 1යි. එහෙම නිකන් හිතලත් එක ගන්න පුළුවන් උත්තරේ. ඔන්න අපි දැන් දර්ශක ගැන ගොඩාක් දේවල් ඉගෙනගෙන දර්ශක වලින් දැන් ලඝු ගණකත් අතර තියෙන සම්බන්ධයක් ගැන පොඩ්ඩක් කතා කරන්නටයි මේ සූදානම් වෙන්නේ. දර්ශක ආකාරයෙන් දී ඇති විට ලඝු ගණක ආකාරයෙන් කියවි.
දැන් බලන්න මේ තියෙන්නේ 8 කියන සංඛ්‍යාව සමාන වෙලා තියෙන්නේ 2 3 වෙනි බලයට. එතකොට මේකේ අපි කියනවා මේ 2 කියන්නේ පාදය 3 කියන්නේ දර්ශකය නේ. මේකේ පාදය 5 3 දර්ශකය. මේකේ පාදය 2 9 කියන්නේ දර්ශකය. මේක තමයි සංඛ්‍යාව. මේක සංඛ්‍යාව. පාදයේ දර්ශකයේ සංඛ්‍යාව. එතකොට අපි මේක කියවන්නේ මෙහෙමයි. මේ 8 කියන සංඛ්‍යාව තියෙන්නේ. ඒක ඇවිල්ලා දෙකේ පාදයට පාදයේ දෙකනේ. දෙකේ පාදයට මේ 8 කියන සංඛ්‍යාවේ ලඝු ගණකය තමයි 3. ඒක අපි ලියන්නේ මෙහෙම. දෙකේ පාදයට 8හි ලඝු ගණකය 3යි. බලන්න. දෙකේ පාදයට 8හි ලඝු ගණකය 3. හැමතිස්සෙම ලඝු ගණකයට එන උත්තරේ එන්නේ දර්ශකයේදී. එහෙනම් මේක කියවන්නේ කොහොමද? පාදේ කීයද? 5. පහේ පාදයට 125 කියන සංඛ්‍යාවෙහි 125හි ලඝු ගණකය කීයද? පහේ පාදයට 125 ලඝු ගණකය 3යි. නේ? එහෙනම් මේක කියවන්නේ කොහොමද? හරි කියන්න. අන්න හරි. දෙකේ පාදයට 512හි 512හි ලඝු ගණකය කීයද? දෙකේ පාදයට 512 ලඝු ගණකය කීයද? 9. දැන් මොහොම තමයි ලඝු ගණක ආකාරයෙන් කියවන හැටි. දැන් අපි බලමු මේක ලඝු ගණක ආකාරයෙන් ලියන හැටි. ලඝු ගණක ආකාරයෙන් ලියනකොට අපි log කියලා දානවා. log. log. සාමාන්‍යයෙන් දැන් රූල ගත්තොත් එහෙම මෙහෙම රූල log කියලා ලියන්නේ L O G. G අකුර ගන්න ඕනේ යටට රූලේ. එතකොට මේ පාදය කියන එක මේ හැරි ලියවෙන්න ඕනේ. සංඛ්‍යාව ලියවෙන්න ඕනේ මෙතන ටිකක් ලොකුවට පාදයේ පොඩියට. හරි? දැන් මම ලියන. පාදයේ දෙකනේ. දෙකේ පාදයට සංඛ්‍යාව ලියන්නේ මේ රූල උඩ. හරි? දෙකේ පාදයට 8හි ලඝු ගණකය 3යිනේ සමානයි 3යි. ඔන්නෝමයි ලියන්නේ. මේ දින් ලියලා තියෙන දෙකේ පාදයට 8හි ලඝු ගණකය 3යි. එහෙනම් දැන් මේ සංඛ්‍යා මාරු වෙන හැටි පොඩ්ඩක් බලන්න. පාදයේ මෙතනට ආව දර්ශකයේ උත්තරේට ආව. පාදයේ මෙතනට ආව පාදයට ආව. පාදයේ බඩට එහෙම දාන්න එපා. පාදයට ආව දර්ශකයේ උත්තරේට ආව. එහෙනම් මෙතනත් අපි ලියමු. කොහොමද ලියන්නේ? පාදේ දාම් පාදෙටනේ. 125 කියන්නේ සංඛ්‍යාව. සමානයි දර්ශකයේ උත්තරේ 3යි. මේක ලියන්නේ කොහොමද? log බලන්න පොඩි රටාවක් තියෙන්නේ නේ. රටාව හඳුනගන්න. log 4 පාදයට සංඛ්‍යාව 64 සමානයි 3යි. 4 පාදයට 64 ලඝු ගණකය 3යි. මේ ලඝු ගණකයේ තියෙන දර්ශකයට. එහෙනම් මේක ලියන්නේ කොහමද? log කියන් බලන්න. පාදේ මොකද්ද? පාදේ A නේ. A. A කියන පාදයට n කියන සංඛ්‍යාවේ ලඝු ගණකය x නේ. x. එතෙන්නද? මෙහෙම දුන්නාම මෙහෙම ලියන්නත්, මෙහෙම දුන්නාම මෙහෙම ලියන්න. අනිත් පැත්තට පුරුදු වෙන්න ඕනේ. දැන් මෙහෙම දුන්නාම මෙහෙම ලියන්නේ කොහොමද? 8 සමානයි. දැක්කද? පාදේ යනවා පාදයේ තිබ්බ තැනට මෙතන මේ 3 යනවා දර්ශකේ නේ. 8 සමානයි 2 3 වෙනි බලය. මේ 3 දර්ශකේ වෙනවා. නේද? 125 සමානයි 5 මෙතනට යන්න ඉපේ 5ේ 3 වෙනි බලය. දැක්කද? මේ 3 දර්ශකේ වෙනවා. 5 මෙතනට ගියා 3 දර්ශකේ වුණා. ඉතින් අනිත් පැත්තත් දැන් ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රැක්ටිස් කරන්න. මේ හැම එකක්ම එහෙමයි. මේ දෙපැත්තම අපිට ඕන වෙනවා. තව ඉදිරියට අපි යමු. දැන් අපි බලමු දැන් මොහොතකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තු අර මේ දර්ශකාකාරයෙන් දීලා තියෙන මේ ගණන් 3යි 4යි 7ක් තියෙනවා. මේවා අපි ලඝු ගණක ආකාර. log දාලා ලියන්න. log කියන් බලන්න. සංඛ්‍යාවනි 2 ඒකෙන් ඉන්නෝනේ මෙතන. පාදේ ඉන්නෝනේ මෙතන. ඒතර උත්තරේ 1. මෙතනත් ලියන් බලන්න.
පාදයේ 4 නේද? log 4 පාදයට 4 සමානයි උත්තරේ 1යි. මේ log මොකද්ද? පාදයේ 12යි සංඛ්‍යාවක් 12යි උත්තරේ දර්ශකයට තියෙන්නේ 1. බලන්න ඉතින් නිකන් මේ ඔක්කොම මේ ගණන් තුනටම උත්තරේ එකක් ආවනේ. මේක හරි වැදගත් මතක තියාගන්න. මේ පාදයයි සංඛ්‍යාවයි සමාන නම් මේ ලඝු ගණකයට එන උත්තරේ 1යි. log 4 පාදයට 4 උත්තරේ 1යි. log 12 පාදයට 12 උත්තරේ 1යි. log 25 පාදයට 25 සමානයි 1යි. තේරුණාද? ආන් ඒ වගේ. පාදයයි සංඛ්‍යාවයි සමාන නම් උත්තරයට එන්නේ 1යි. මතක තියාගන්න. ඊළඟ බලමු ඒ විදිහටම මෙන්න මේ 10 පාදයෙන් තියෙන මෙන්න මේ ගණන් හතර අපි පොඩ්ඩක් කතා කරලා අති වැදගත්. log පාදයේ 10 සංඛ්‍යාව 1 උත්තරේ බිඳුවයි. පාදයට ආවා. දර්ශකයේ උත්තරේට ආවා. මේ log පාදයේ 10 සංඛ්‍යාවක් 10 උත්තරේ 1යි. නේද? log බලන්න එක රටාව ඉගෙන ගත්තාම ලියන්න ගණන් 100ක් දුන්නා නම් විනාඩි 5න් 100ම හදන්න පුළුවන් මේ එකම જાතිය ගණන් ටිකක් දුන්නා නම්. log පාදයේ 10 සංඛ්‍යාව 100 එතන මේ දර්ශකයට එන එක උත්තරේ 2යි. ඊළඟට log පාදයේ 10 සංඛ්‍යාව 1000 උත්තරය 3යි නේද? දැන් අපි කියනවා මෙහෙම. දැන් මේ පාදයේ 10 තියෙන අවස්ථා හතරක් ගැන මේ කතා කරන්නේ. පාදයේ 10 තියෙන අවස්ථා හතරක් ගැන. එතකොට පාදයේ 10 තියෙනවා නම් අපි මේ ලඝු ගණක පාඩමේදී අපි log කියලා ලියන්නේ නැහැ. අපි ලියනවා LG කියලා. LG කියලා ලියුවොත් අපි පාදේ ලියන්නේ නැහැ. හොඳේ. දැන් තේරුණාද? LG කියන එකේ තේරුම මේ 10 පාදේ කියන එක. හරි? එතකොට අපි මේක ලියනවා LG1 කියන්නේ බිඳුවයි. දැකද මම log කියලා ලියන්නේ නැතුව LG කියලා ලිව්වම මේ 10 පාදේ තමයි මෙතනින් අදහස් කරන්නේ. LG1 බිඳුවයි. මෙතනින් එනවා LG කීයද? LG 10 නේ සංඛ්‍යාව 10 LG 10 කියන්නේ 1යි. මෙතනින් එනවා LG 100 කියන්නේ 2යි. LG 100 කියන්නේ 2යි. මෙතනින් එනවා LG 1000 කියන්නේ 3යි. ඒතර ඔන්න මතක තියාගන්න. LG 1 කියන්නේ බිඳුවයි. LG 10 කියන්නේ 1යි. LG 100 කියන්නේ 2යි. LG 1000 කියන්නේ 3යි. හරි නෑ බිඳු ගණන් කරලා උත්තරේ කියන්න පුළුවන් වගේ නේද? 10ට බිඳු 1යි නේද? එහෙනම් LG 10 1යි. 100ට බිඳු 2යි නේද? එහෙනම් LG 100 කියන්නේ 2යි. 10ට බිඳු 3යිනේ. ඒ කියන්නේ LG 1000 කියන්නේ 3යි. අපිට දැන් මේ පාඩමේ අවසාන අදියරට එනකොට මේ ලබ්බනක එක කොටසේ අවසාන හරියට එනකොට අපිට තියෙනවා මෙන්න මේවා උත්තර ගන්නකොට දැන් අපිට ගාන හදාගෙන ගියාම අපිට උත්තරේ LG 100ක් ආවා කියන්නකෝ. ඒතර අපි LG 100න් උත්තරේ නවත්තන්නේ නැහැ. උත්තරේ 2යි කියලා ලියන්න ඕනේ. එහෙනම් මේක අපිට එතනදී උදව් වෙයි. තව ටිකක් වෙලා යනකොට බලා ගන්න පුළුවන්. අපි බලමු දැන් මේ පහත දැක්වෙන සමීකරණවල x වලගේ සොයන්න. ඒ කියන්නේ අපිට දීලා තියෙනවා ලඝු ගණක ආශ්‍රිත සමීකරණ කීපයක්. ලඝු ගණක ඇසුරින් මේ log 3 පාදයට 243 සමානයි x. ඒකට උත්තරේ කියේ. මම එකම ගාන දෙපාරක් ලියලා තියෙනවා. එකම ගාන දෙපාරක් ලියලා තියෙනවා. ක්‍රම දෙකකට කියලා දෙන්න. මේ පළවෙනි ක්‍රමයට හදනකොට අපි පළමුවෙන්ම මේක අර ඉස්සෙල්ලා ලියාගත්තා වගේ දර්ශකාකාරයට ලියා ගන්න. දර්ශකාකාරයට log අයින් කරලා මතකද මේ තුනේ ඉලක්කම කොතනටද යන්නේ x කොතනටද යන්නේ. අය ඉදිරි ලියුවොත් 243 සමානයි මේ 3 කියන එක පාදයේ වශයෙන් මෙතනට යනවා x යනවා දර්ශකයට. ඔන්න ඔමනේ කිව්වේ නේද? අපි මේකත් එහෙම ලියාගෙන බලමු මේක.
මට කියන්න බලන්න ඒක කොහොමද එන්නේ? ඒක එහෙම ලිව්වොත් 216 සමානයි 6 යනවා x තියෙන තැනට x යනවා දර්ශකයට. මේ තවත් ගණන් දෙකක් ඔන්න ඒකින් හැදුනානේ. ඊළඟට මොකද කරන්න ඕනේ? දැන් මට කියන්න මේකේ හොයන්න තියෙන්නේ පාදේද දර්ශකයේද? දර්ශකේනේ හොයන්න තියෙන්නේ x තියෙන දර්ශකයේනේ. එහෙනම් අපි කරන්න ඕනේ දර්ශකය හොයන්න තියෙන වෙලාවට දෙපැත්තේ පාද දෙක සමාන කරගන්න ඕනේ. පාද සමාන කරගන්න ඕනේ. පාද සමාන කරගෙන බලන්න මේ 243 කියන එක 3 කීවෙනි බලයේද කියලා. හරිද? පාදේ අනිවාර්යයෙන් 3 දාන්න. දැන් බලමු. 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. 27 3 81යි. 81 3ෙන් ගුණ කළොත් 243. ඒ කියන්නේ 3 5 පාරක් ගුණ වෙනවා. 243 ලැබෙන්නේ. එහෙනම් අපි දානවා මෙතනට 5ක්. දැන් බලන්න පාද සමානයි නම් දර්ශක දෙක සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ අපිට x වලට උත්තරේ කීයක් එනවද? 5ක් එනවා. ඒ විදිහටම මේ ගාන හැදුවොත් 216 අපි මෙතන පාදයේ දර්ශකයනේ හොයන්න තියෙන්නේ. එහෙනම් බය නැතුව පාදයට 6 දාගන්න. ඒතර 216 කියන්නේ 6 කීවෙනි බලයේද? බලමු. 6 වරක් 6 36යි. 36ව 6ක් ගුණ කරලා බලන්න 216යි. ඒ කියන්නේ 3 පාරක් ගුණ වුණා. ඒතර අපිට උත්තරේ එනවා x සමානයි 3යි කියලා. මොකද පාද සමාන නම් දර්ශක දෙක අනිවාර්යෙන් සමානයි. අපි බලමු මේ ගණන හදන දෙවෙනි ක්‍රමය. පහසු නම් එහෙම හදමු. මේ ක්‍රමේදී අපි කරන්නේ මෙහෙමයි. මේ 3 පාදයනේ. අපි මේ 243 පාදයේ 3 හින්දා මේක 3 බලයක් ලෙස ලියා ගන්නවා. තේරුණාද? 3 පාදයෙන් නම් මේ 243 3 බලයක් ලෙස ලියා ගන්නවා. අපි ඉස්සෙල්ලා හොයාගත්තා නේ 243 කියන්නේ 3 පස්වෙනි බලය කියලා. එහෙනම් මට මේ 243 ලියා ගන්න පුළුවන් 3 පස්වෙනි බලය කියලා. බලන්න පාදය 3 නම් මේක ලියන්නේ 3 බලයක් ලෙස. එහෙම ලිව්වහම මෙන්න මේ මෙතනට එන එක තමයි උත්තරේ. කෙලින්ම උත්තරේ කීයද? x සමානයි 5යි. පාදයයි සංඛ්‍යාවයි සමාන වන ලෙස ලියා ගන්න ඕනේ. දැන් බලන්න මේ විදිහටම බැලුවොත් අපි log 6 පාදයට මේ 216 6 බලයක් ලෙස ලියන්න ඕනේ. 216 6 කීනි බලයේද? 3 වෙනි බලය. එහෙම ලියාගත්තොත් මේ පාදයයි සංඛ්‍යාවයි සමාන වන පරිදි ලියාගත්තොත් උත්තරේ තමයි 3. මේ මෙතනට එන්නේ උත්තරේ. මේක තමයි උත්තරේ. x සමානයි 3. ඒකත් චුට්ටක් මතක තියාගන්න අපිට ඉදිරියේදී ඕන වෙයි. දැන් බලන්න මේක. දර්ශක ආකාරයෙන් ලියුවොත් කොහොමද ලියන්නේ? 25 සමානයි x යනවා කොතනද? පාදයේ වශයෙන් යනවා. 2 යනවා මේ 2 යනවා දර්ශකයට. x පාදයේ තිබ්බ තැනට යනවා මෙතන මේක දර්ශකයට යනවා. අර සංඛ්‍යා මාරු වෙන හැටි මතක තියාගන්න. ඊළඟට දැන් ඔන්න බලන්න මෙතන හොයන්න තියෙන්නේ මොකද්ද? පාදය. පාදය හොයන්න ඉස්සෙල්ලා හොයන්න තිබ්බේ දර්ශකයනේ. දැන් හොයන්න තියෙන්නේ පාදය. පාදය හොයන්න තියෙන්නේ. එහෙනම් අපි අනිවාර්යෙන් දර්ශක දෙක සමාන කරගන්න. බය නැතුව දාගන්න මෙතනට දෙක තියෙන ඉඳන් මෙතනට දෙක. පාදය හොයන්න තිබ්බොත් දර්ශක සමාන කරන්න. දර්ශකය හොයන්න තිබ්බොත් පාද සමාන කරගන්න. රයිට්. දැන් බලන්න 25 කීයේ දෙවෙනි බලයේද? 5. එහෙනම් උත්තරය x සමානයි 5. ඒ ආකාරයෙන්ම ගානක් මෙතන. log මේක අපි දර්ශක ආකාරයෙන් ලියුවොත් 64 සමානයි x වල 6 දර්ශකය වෙනවා. දැන් බලන්න අපි බය නැතුව දාගත්ත බලන්න බය නැතුව දාගත්ත දර්ශකයට 6. මොකද හේතුව හොයන්න තියෙන්නේ පාදය. පාදය සමාන වෙන්නේ දර්ශක දෙක සමාන වුණොත්නේ. නෑ 6 දාගත්තා. දැන් බලන්න 64 කියන්නේ කීයේ 6 වෙනි බලයේද? 2 4 8 16 32 64. දෙකේ 6 වෙනි බලය. එහෙනම් දෙකේ බල මතක තියාගන්න ඕනේ. දෙකේ 6 වෙනි බලය. උත්තරේ එහෙනම් දර්ශක සමාන නම් පාද දෙක සමානයි x සමානයි කීයද? 2යි. එහෙමනම් අද දවසේ ගොඩක් දේවල් සාකච්ඡා කරලා ලග්ගණක එක කොටස යටතේ අපි ලග්ගණක නීති වලින් ඊළඟ දවසේ ඔයගොල්ලොත් එක්ක හමු වෙන්නේ බලාපොරොත්තු වෙමින් මම අද නවතිනවා. ඔබට සුබ දවසක්
ප්‍රාර්ථනා කරමින්